සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. ඩෙල්ටා ප්‍රභේදය ඇල්ෆා ප්‍රභේදයට වඩා 70%ක් වේගවත්. වෛරසය පාලනයට ජනතා සහාය තවදුරටත් අවශ්‍යයි. ජනාධිපතිතුමා අද රාත්‍රිය 8:30ට ජාතිය අමතයි. 90 දශකයේ ආරම්භයේ සිට එක්සත් ජාතික පක්ෂය අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති තෙල් සංස්ථාවේ පාඩුවට බලපෑ බවට තොරතුරු රැසක්. ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 480ක් දුරින් නෞකාවක ගින්නක්. ශ්‍රී ලංකාවට තර්ජනයක් නැතයි නාවික බලධාරීහු සහතික වෙති. ප්ලාස්ටික් shopping bag සහ lunch sheet සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජයෙන් තීරණයක්. පාසල් වලට ටැබ් බෙදා දීම ආරම්භයි. චීනයේ කෝටි 100කට වැඩි පිරිසකටත් ඉන්දියාවේ කෝටි 30කටත් කොවිඩ් එන්නත ලබා දී අවසන්. යුරෝපා පාපන්දු ශූරතාවලයේ අවසන් තරඟින් ආරම්භීමට 60,000කට අවස්ථාව. ඩෙල්ටා ප්‍රභේදය මීට පෙර පැවති ඇල්ෆා ප්‍රභේදයට වඩා 70%ක් පමණ ප්‍රබල බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි. සංකුලිතා තත්ත්වයේද ඉතා ඉහළද. ඉන්දියාවේ ආසාදනය වීමටත් මරණ සංඛ්‍යාව ඉහළ යාමටත් හේතු වීම මගින් මේ පැහැදිලි වෙයි. මෙරටින් කලින් වාර්තා වූ ඩෙල්ටා ආසාදිතින් 5 දිනකට පසු මේ දක්වා කිසිදු අලුත් ඩෙල්ටා රෝගියෙකු හඳුනාගෙන නැතයි ඔහු කියා සිටී. ඉන්දියාවේදීත් ඩෙල්ටා ප්‍රභේදය ප්‍රථමයෙන් වාර්තා වීමෙන් පසුව මාස 4කට පස්සේ තමා විශාල වශයෙන් රෝගය පැතිරිලා ගිය බව රටේ දැනගත්තේ. මේක අපිට හොඳ පාඩමක්. ලංකාවෙත් අපි අද සිටම හැමදාම හැම කෙනාම ඉතාමත්ම උනන්දුවෙන් මේ ගැන සැලකිලිමත් විය යුතුයි. අපි සියලුම දෙනා සෞඛ්‍ය පුරුදු හොඳින් පිළිපැදිය යුතුයි. ඩෙල්ටා ප්‍රභේදයේ ඇති අවදානම අඩු කරගත හැක්කේ එවිටයි. ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් හමු නොවීම සැනසිලිදායක තත්ත්වයක් වුවත් එදිනෙදා තිබෙන සෞඛ්‍ය නීති ලිහිල් කිරීමට එය කාරණාවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කීවේය. මෙය වේගවත් පැතිරෙන්නේ ඊට අවශ්‍ය පරිසරයේ පැවතුණොත්ය. එබැවින් සෞඛ්‍ය පුරුදු නිසි පරිදි පවත්වාගෙන යාම සියලු දෙනාගේ වගකීම විය යුතුයි ඔහු අවධාරණය කළේය. අපිට අපේ ආරක්ෂාව සපයා ගන්න මේ ක්‍රමවේදය හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ මේ හොයාගත්ත කිසිම ප්‍රභේදයක් මේ දක්වා අපේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කරගෙන යාමට නියමිත අපි නිර්දේශ කරලා තියෙන මාර්ගෝපදේශ පරයා පැතිරීමට හැකියාවක් නැහැ. ඉතින් අපිට මේ මාර්ගෝපදේශ ටික හරියට පාවිච්චි කරනවා නම් මං හිතනවා අපිට මේ ප්‍රභේදය ජය ගන්න එක අපහසුයක් වෙන්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද රාත්‍රිය 8:30ට ජාතිය අමතයි. එම විශේෂ ප්‍රකාශය ජාතික ගුවන්විදුලියේ වෙළඳ සිටි FM, තෙන්රල්, ඉංග්‍රීසි සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ සජීවීව ප්‍රචාරය කෙරේ. මේ අතර ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව හෙට පෙරවරු 7 සිට ස්වදේශීය සේවයේ සුභාර්ථී සංවාද මණ්ඩපයෙන් ප්‍රචාරය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා කංජිතෙල් නීතිගත සංස්ථාව සතුව තිබී දැනට ඉන්දියාවට බදු ඔප්පුවකින් පැවරී ඇති ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99 යලි සංස්ථාවේ ප්‍රයෝජනට ගැනීම වෙනුවෙන් අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ඉන්දිය බලධාරීන් සමග සාකච්ඡා පවත්වයි. මෙම තෙල් ටැංකි 2002 වසරේදී එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය විශේෂ බදු ඔප්පුවකින් ඉන්දියාවට පවරා ඇත. ඉන් 12ක් ඉන්දියන් ඔයිල් සමාගම සේ කටයුතු සඳහා පාවිච්චි කරයි. ඉතිරි තෙල් ටැංකි 87 ඝන කලාවෙන් වැසී තිබේ. මෙම ඉන්දිය ටැංකි රාජ්‍ය සතු වූයේ නම් දැන් රටට බලපෑ ඇති ඉන්ධන ගැටලුවට පහසුවෙන් විසඳුම් සෙවිය හැක. ඉන්ධන නිෂ්පාදනයේ අතුරු ඵල මෙරට විශාල ආදායම් ලබා දෙන කර්මාන්ත බවට පත් වී තිබිනි. සපුකස්කන්ධ තෙල් පිරිපහදුවෙන් යූරියා පොහොර නිෂ්පාදනය කෙරිනි. එබැවින්ම ලිහිසි තෙල්, ඉටිපන්දම්, නයිලෝන්, තාර දැවි තෙල්, දීවර දැල් නිෂ්පාදනය කෙරිනි. 80 දශකයේ අගභාගයේදී මෙම සංස්ථාව යටතේ තිබූ කර්මාන්ත ගණනාවක් වසා දමනු ලැබීය. අනතුරුව 2002 වසරේදී යලිත් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණීමෙන් පසු මෙරට වැඩිම ඉන්ධන අලවයක් තිබූ ඉන්ධන 700ක් ඉන්දියන් ඔයිල් සමාගමට පවරා දුන්නේය. භූමි තෙල් ව්‍යාපාරයේද පුද්ගලික අංශයට පැවරිණි. එමෙන්ම නැව්තෙල් සහ ගුවන් යානා තෙල් අලවියද පෞද්ගලික සමාගම් වෙත පැවරුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේදීය.
එමෙන්න සංස්ථාව තවදුරටත් විශාල අර්බුදයකට මුහුණ දුන්නේ ඉකුත් යහපාලන රජයේ සමයේදී. සංස්ථාවට ආදායම් ලැබුණු මෙම ව්‍යාපාරික ආයතන වසා දැමීමක් සිදු නොකළේ නම් තෙල් සංස්ථාවට විශාලමය ආර්ථික ලාභයක් උදා කර ගැනීමට හැකියාව තිබිණි. නැව් තෙල් ව්‍යාපාරය වත්මන් රජය යලි ආරම්භ කර තිබේ. කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබූ බහලුම් ප්‍රවාහන නෞකාවක එන්ජිමේ හටගත් ගින්න කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබූ බහලුම් ප්‍රවාහන නෞකාවක එන්ජිමේ ගින්නක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. කිරින්ද මහරාවනා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ එම නෞකාව පවතී. මේ ගින්නක් ඇති බව අදාළුවෙම මෙරටට දැනුම් දී ඇත. ප්ලාස්ටික්, සිලිබෑග් සහ කෑමෝතන කොළ සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. පරිසර අමාත්‍යාංශයට අදාළ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. අදාළ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් කෙරේ. මෙම ද්‍රව්‍ය මිනිසාට පමණක් නොව පරිසරයේ ගැවසෙන තවත් සත්ව කොට්ටාශ රැසකට ගැටලු ඇති කර ඇත. මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙම ද්‍රව්‍ය තහනම් කිරීමට උත්සාහ කළත් ඒ සිදු නොවුණි. ප්‍රමිතියට නිෂ්පාදනය කරන කෑමෝතන කොළද මේ යටතේ තහනම් කෙරේ. මීට හේතුව ඇත්තේ ඇතැම් ව්‍යාපාරික ස්ථාන ප්‍රමිතියෙන් තොර එවැනි නිෂ්පාදන වෙළඳපළට නිකුත් කිරීමයි. ලෝකයේ මෙවැනි ආකාරයේ කෑමෝතන කොළ පාවිච්චි කරන එකම රට වන්නේ ශ්‍රී ලංකාවයි. සුපිරි වෙළඳසල් ජාල සඳහා මසකට සිලිබෑග් වර්ග බිලියනක් පමණ අවශ්‍ය වෙයි. මින් 85%ක්ම යලි පරිසරයට එකතු වෙයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් නව තාක්ෂණික යෙදවුම් පාසල් පද්ධතියට හඳුන්වා දීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි. ඒ අනුව ටැබ් පරිගණක පාසල් වෙත බෙදා දීම දැන් සිදුවේ. ප්‍රථම අධීරයේදී එම පරිගණක 1100කට වැඩි සංඛ්‍යාවක් කැලගැල්ල දිස්ත්‍රික්කයේ පාසල් 19ක ගුරුවරුන් සහ දරුවන් වෙත බෙදා දීම අද සිදු කෙරිණි. මේ දෙවන පියවර යටතේ එම දිස්ත්‍රික්කයේ තවත් පාසල් 23කට ඒවා බෙදා දෙනු ඇත. නව තාක්ෂණික මෙබලම් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයක් බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා කීවේය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොවිඩ් වසංගත හේතුවෙන් සිය නිවස් අසල ජාතික පාසල් වලට తాවකාලිකව අනුයුක්තව සේවය කරන ගුරුවරුන් සඳහා එම සේවා කාලය තවදුරටත් දීර්ඝ කර ගැනීමට හැකියාව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. පාසල් වසා දමා ඇති කාලයේ සිය නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් ජාතික පාසල් වෙත తాවකාලිකව අනුයුක්ත වීමට ජාතික පාසල් ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය අවස්ථාව ලබා දී තිබිණි. කෙසේ වෙතත් එම කාල සීමාව අවසන් කළ ගුරුවරුන් තම නිත්‍ය සේවා ස්ථානයට ගොස් වාර්තා කළ යුතුය. කාලය දීර්ඝ කර ගැනීමට බලාපොරොත්තු වන ගුරුවරුන් පාසල් ආරම්භ කළ පසු සිය නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිවරුන්ගේ නිර්දේශ ඇතිව අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත නැවත ඉල්ලීමක් කළ යුතුය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝධාගම චන්දිම ස්වාමීන් වහන්සේ රුපියල් මිලියන 15ක් වටිනා කොවිඩ් මර්ධන වෛද්‍ය සහ සෞඛ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේය. උන්වහන්සේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත එම උපකරණ සංකේතාත්මකව බාර දුන්හ. මේ අතර කොරෝනා වලින් පීඩාවට පත් අසරණ ජනතාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කළේය. දකුණු කොරියාවේ සනීපන් ව්‍යාපාරයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 400ක මුදලින් රුපියල් ලක්ෂ 52ක් වැය කොට මෙම වියලි ආහාර බෙදා දී තිබේ. සෙවණගල නොගබෙල හා අඟුණුකොළ පැලැස්ස ග්‍රාම සේවා සම්මල පීඩාවට පත් ජනතාවට ඒවා ලබා දුන්නේය. විදෙස් පුවත් වසර 2050 වන විට සිය වටේ වායු සමීකරණ යන්ත්‍ර වලින් 80%ක් පුනර්ජනනීය විදුලි බලෙන් බලගැන්වීමට චිලි රාජ්‍ය සූදානම් වෙයි. දැනට යොදා ගන්නා පොසිල ඉන්ධන වෙනුවට වැඩි සූර්ය බලයක් යොදා ගැනේ. එමගින් හරිතාගාර වායු වලින් 65% අඩු කිරීම චිලි රාජ්‍ය අරමුණයි. ඉන්දියාවෙන් හඳුන්වා ගැනුණු ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් වාර්තා වීමත් සමග ප්‍රදේශ කිහිපයක් වසා දමා තිබේ. එම ප්‍රදේශය යලි විවෘත කෙරෙන්නේ ජූලි 2 වෙනිදායි. ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතය සැක කෙරෙන 17 දිනක හමු වී තිබේ.
ඒත් සිඩ්නි වෛද්‍යවරුන්ගේ සංගම පැවසුවේ සමස්ත සිඩ්නි නගරයේම අගුළු දැමිය යුතු බවයි. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ගොඩනැගවීම තවදුරටත් කල් යන ලකුණු පහළ වී තිබේ. දෙපාර්ශ්වයම යහපත් එකඟතාවක් පෙන්වා නොමැත. ඊශ්‍රායලය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙකු පත්වීමත් සමග මෙම තත්ත්වය තවදුරටත් අර්බුදයට ලක්ව ඇත. ඉන්දියාව මේ වන විට එරට කෝටි 30කට වැඩි පිරිසකට කොවිඩ් එන්නත ලබා දී තිබේ. ඉකුත් පැය 24 දී ලක්ෂ 60කට වැඩි පිරිසක් එන්නත් කරණය කොට ඇත. මේ වන විට රටේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාවද විශාල ලෙස අඩු වෙමින් පවතී. එරට රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් සමග එන්නත් කරන වැඩසටහනද පුළුල් කෙරිණි. මේ අතර චීනය තම රටේ බිලියන 1.1කට කොවිඩ් එන්නත ලබා දී අවසන්ය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වසර කිහිපයක සිට දැඩි ලෙස අබලන්ව පැවති ගාල්ල වඳුරබ කටුබුරාව හරහා උනන්විටිය මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භේ. මාර්ගයේ අවලන් තත්ත්වය නිසා මෙම මාර්ගය ගමන් ගන්නා කහදුව බස් වතේ දෛනික ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වී තිබිනි. බද්දේගම වඳුරබ නාගොඩ ඇතුළු ප්‍රදේශ රැසකම ජනතාව භාවිතා කරන්නේ මෙම මාර්ගයයි. ක්‍රීඩා පුවත්. යුරෝපා පාපන්දු ශූරතාවලිය අවසන් පූර්ව සහ අවසන් තරඟ නැරඹීමට 60,000කට වැඩි ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව දෙන බව බ්‍රිතාන්‍ය රාජ්‍යය කියයි. තරගාවලිය අවසන් පූර්ව තරඟ දෙක සහ අවසන් තරඟය ලන්ඩනයේ වෙම්බිල්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ක්‍රීඩාංගණයේ ආසන්න ධාරිතාවෙන් සිට 75ක් ක්‍රීඩාලෝලීන්ට විවෘතයි. එරට පැවැත්වෙන ක්‍රීඩා තරඟයක් නැරඹීමට වැඩි පිරිසක් එක් කර ගැනෙන්නේ මාස 15කට පසුවයි. මෙරට ජූඩෝ ක්‍රීඩක චාමරනුවන් ධර්මවර්ධන ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබයි. ජාතික ඔලිම්පික් කමිටුව අද ඒ බව නිවේදනය කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. පාරිභෝගික කටයුතු අධිකාරියේ මෙතෙක් ලියාපදිංචි නොවූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් නිෂ්පාදකින් තොග රැස් කරන්නන් සහ වෙළඳුන් සොයා අද සිට විමර්ශන ආරම්භ කරන බව එම අධිකාරිය සඳහන් කරයි. සීනි සහල් කිරිපිටි සහ බඩිරිඟු නිෂ්පාදකින් ආනයනකරුවන් වගාකරුවන් බෙදාහරින්නන් සහ තොග වෙළඳාම් කරන්නන් එම අධිකාරියේ ලියාපදිංචි වී යුතු බවට නියෝග කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබිනි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.5% අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය දෙකකින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත්. ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල අද දිනේ එළවලු මිල ගණන් මධ්‍යස්ථාගයක පැවතිනි. කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ හැර අනිකුත් සියලු ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක තොග මිල රුපියල් 200 ඉක්මවා තිබිනි. නාරහෙන්පිට, වැලිසර, රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානවල එළවලු කිලෝවක තොග මිල ගණන් ඉහළ අගයක පැවතිනි. ඒවායේ බෝංචි, කැරට්, බීට්‍රූට්, ලීක්ස්, ගෝවා, මාළු මිරිස්, අමු මිරිස්, පතෝල කිලෝවක මිල ගණන් රුපියල් 200 සීමාවේ පැවතිනි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරකම් පළාතේ සහ මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවල වරින් වර වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සබරගම් පළාතෙත් මහනුවර සහ නුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දැන් දවසේ සටහන. ඇතමුන් විරුද්ධවාදී මර්ධනයට නීති විරෝධී ආයතන පිහිටුවීම නීතිය වෙනස් කිරීම සඳහා බලපෑම් කිරීමට උත්සාහ කළහ. යුක්තිය පසඳලන්නන්ට වරප්‍රසාද දිගු කරමින් ඔවුන් අතකොළු කරගත්හ. සමාවදීමේ ව්‍යවස්ථානුකූල බලය සමගින් ඍජු ප්‍රතිපත්ති දියත් කිරීමට එඩිතර නායකත්වය පසුබට නොවුණේ. ඒ හෙට දවසේද ජනතාවගේ දුකට කඳුලට සරණ වෙමිනි. අපි ජාතික ගුවන්විදුලි වගකීම සැමදා සාධාරණව ඉටු කරමු. ප්‍රවෘත්ති කිරීමට යලි සිරස්තල. ඩෙල්ටා ප්‍රභේදය ඇල්ෆා ප්‍රභේදයට වඩා 70%කින් වේගවත්. වෛරසය පාලනයට ජනතා සහාය තවදුරටත් අවශ්‍යයි. ජනාධිපතිතුමා රාත්‍රී 8:30ට ජාතිය අමතයි. 90 දශකයේ ආරම්භයේ සිට එක්සත් ජාතික පක්ෂ අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති තෙල් සංස්ථාවේ පාඩුවට බලපෑ බවට තොරතුරු රැසක්. ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 480ක් දුරින් නෞකාවක ගින්නක්. ශ්‍රී ලංකාවට තර්ජනයක් නැතයි නාවික බලධාරීහු සහතික වෙති. ප්ලාස්ටික් ෂොපින් බෑග් සහ ලන්ච් ෂීට් සම්පූර්ණයෙන් තහනම් කිරීමට රාජ්‍යයෙන් තීරණයක්. පාසල් වලට ටැබ් පරිගණක බෙදා දීම ආරම්භයි. චීනයේ කෝටි 100කට වැඩි පිරිසකටත් ඉන්දියාවේ කෝටි 30කටත් කොවිඩ් එන්නත ලබා දී අවසන්. යුරෝපා පාපන්දු ශූරතාවලිය අවසන් තරඟ නැරඹීමට 60000කට අවස්ථාව. අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්ති මින් සමත්යි.